ධර්මානුශාසනා අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ අනේක ජාති සංසාරං සන්ධා විස්සං අනිබ්බිසං ගහකාරකං ගවේසන්තෝ දුක්ඛා ජාති පුනප්පුනං ගහකාරක දිට්ඨෝසි පුනගේහං නකාහසි සම්මාතේ පාසුකා භංගා ගහකෝටං විසංඛිතං විසංඛාරගතං චිත්තං තණ්හානං කය මජ්ජගාති. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ අවුරුදු 2594ක් පිරෙන මාස 7කට පෙර දවස් 24කට පෙර අශ්වත්ථ බෝධි වෘක්ෂ මූලයේදී සපරිවාර මාර පරාජය කොට ලෝතුරා බුදුබාට පැමිණ අලුයම් කාලයේදී මනෝමය ප්‍රීති වාක්‍යයක් වශයෙන් දේශනා කළ මේ ගාථාව පසුවදී ආනන්දමහා හිමියන් වහන්සේට ශ්‍රී මුඛයෙන් දේශනා කරන්න යෙදුණා. මේ ගාථාවේ තේරුම මෙහිමයි. පුනං ජාති දුක්ඛා ඉති. නැවතත් ඉපදීම දුකක් යයි දැන ගහකාරකං ගවේසන්තු ඉපදීමෙන් ගොඩනැගෙන මේ ස්කන්ධ ගෘහය කරන කර්තෘතුමා සොය සොයා අනිබ්බිසං දකින්ට නොලැබි අනේක ජාති සංසාරං සන්ධා විස්සං ප්‍රමාණාතික්‍රාන්ත අනේක ජාති සංසාරයෙහි උත්පත්ති මරණ වශයෙන් ඇවිද්දෙමි. ගහකාරක දිට්ඨෝසි මේ පංච උපාදානස්කන්ධ සංඛ්‍යාත ගෘහය කරන කර්තෘතුමනි ඔබ මට පෙනුණා. පුනගේහන්න කාහසේ මට නැවත ඔබ ගයක් නොසාදන්නෙහි. සබ්බාතේ පාසුකා භග්ගා ඔබේ පරාල සියල්ල බින්ද. ගහ කෝටං විසංකිතං මුදුන් කුරුපාව සුණු විසුණු කළා. විසංඛාර ගතං චිත්තං මගේ සිත අසංකතයට ගියා. තණ්හානං කය මජ්ජගා තෘෂ්ණාවගේ ශ්‍රේ සංඛ්‍යාතේ අමා මහ නිවන ආબોධ වුණා. මේ තමයි ලෝතුරා බුදු වෙන සීල බුදුවරයන් වහන්සේලා බුදු වීමෙන් අනතුරු අලුයම් කාලයේදී භාවිතා කරන ප්‍රීති වාක්‍ය. මේ ගාථාව හිම පිටින්ම තියෙන්නේ ත්‍රිලක්ෂණ චතුරාර්ය සත්‍ය ධර්මය. පුනං ජාති දුක්ඛා ඉති. මේ තමයි දුක්ඛ සත්‍යය. නැත ඉපදීම දුකක්. ඒ මක් නිසාද? ඉපදීමක් නැත්නම් ජරා ව්‍යාධි රෝග මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස මොනම දුකක්වත් මුණ ගැහෙන්නේ නැහැ. යං කිංචි දුක්ඛං සම්භෝති සබ්බන්තං ජාතිපච්චය සබ්බසෝ ජාතියා භාවේ කුතෝ දුක්ඛස්ස සම්භවෝ. යම් දුකක්යි සම්මත දෙයක් ඇතොත් ඒ සියල්ලට හේතුව ඉපදීමයි. ඉපදීමක් නැත්නම් දුකක් කොහෙන්ද? ඉතින් මෙන්න මේ தত্ত্বය දුක්ඛාරිය සත්‍යය. ගහකාරකම් කියා දේශනා කළේ සමුදයාරිය සත්‍යය. මේ ස්කන්ධ පරම්පරාව ගොඩනගන්නා වූ එකම කර්තෘතුමා තෘෂ්ණාව ප්‍රධාන කොට ඇති කාරක මණ්ඩලයක්. එයින් ප්‍රධානත්වය දරන්නේ තෘෂ්ණාව බැවින් ඒක දුක්ඛ සමුදයාරිය සත්‍යය.
විසංකාරගතං චිත්තං තණ්හානං කයමජ්ජගා කියන තැන හැඳින්වෙන්නේ නිරෝධ සත්‍ය, නිර්වාණ ධාතුව. ඒ නිර්වාණ ධාතුව සොයා ගැනීම සඳහා, ආબોධ කර ගැනීම සඳහා කළ පිළිවෙත් මඟ මාර්ගාරි සත්‍ය. මේ ආරි සත්‍ය හතර තමයි මෙතන ප්‍රධාන වශයෙන් සම්පින්දණය වී තිබෙන්නේ. ආරි සත්‍ය හතර යම් තැනක තියෙනවා නම් එතන නාම රූප දෙකක් තියෙනවා, ස්කන්ධ පහක් තියෙනවා, ආයතන 12ක් තියෙනවා, ධාතු 18ක් තියෙනවා, පටිච්ච සමුප්පාදාංග 12ක් තියෙනවා, ප ဋ ාණ ප්‍රත්‍ය 24ක් තියෙනවා. එනිසා චතුරාර්ය සත්‍යයට අයිති සියල්ල මෙතන සම්පින්දණය වෙනවා. දැන් අපි සලකා බලන්නට ඕනේ මේ විදිහේ ප්‍රීති වාක්‍යයක් ප්‍රකාශ කරන්නට මොනතරම් කාල පරිච්ඡේදයක් බෝසතාණන් වහන්සේ උත්සාහ ගත්තද කියලා. ඒ කියන්නේ සත් අසංඛ්‍ය කල්පලක්ෂයක්ම සිතින් බුදුබව පතමින් පෙරම් පුරාගෙන ආවා. නව අසංඛ්‍ය කල්පලක්ෂයක්ම වචනෙන් බුදුබව පතමින් පෙරම් පුරාගෙන ආවා. ඔය 16 සංඛ්‍ය කල්පලක්ෂය ඇතුළතදී ලෝතුරා බුදුවරයන් වහන්සේලා 512000ක්ම දැකගත්ත, වැඳගත්ත, බණ ඇසුවා, දන් දුන්න, පැවිදි වුණා, නොයෙක් විදිහේ කුසල ධර්මයන් රැස් කළා. දීපංකර පාදමූලයේ සිට සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් තිස්සේ බුද්ධ ශාසන 24කදී විවරණ ලැබමින් ඇසුන් ඉස්න් මස්න් ලේ අමුදරුවන් රාජ්‍ය කියන මේ පංචමහා පරිත්‍යාග කරමින් ත්‍රිවිධ අර්ථචර්යා පුරමින් සමත්‍රිසත් පාරමී පුරාගෙන ආවා. ඒ සියල්ල මස්තක ප්‍රාප්ත වූ ආත්ම භාවයේ විශ්සන්තරාත් භාවයේ හත් වාරයක් මහ පොළොව කම්පා වුණ බෝසතුන් වහන්සේගේ ඒ පාරමිතා බලය. අන්තිමට උන්වහන්සේ තුසිත දිව්‍ය ලෝකේ උපන්න සීල බෝසතුන් වහන්සේලාගේ සිරිත එහෙමයි. බුදු වෙන ආත්මයේ පහළ වෙන්නේ තුසිත දිව්‍ය ලෝකෙන් චුත වෙලා. එහිදී දසදහසක් වල දෙවිබඹුන් ආරාධනා කොට පසුමා බැලුම් බැලුවා. කාලය බැලුවා, දේශය බැලුවා, දීපේ බැලුවා. එවාගෙම මෞතුමියගේ ආයුෂ් පරිච්ඡේද බැලුවා. ඒ ඔක්කොම බලලා තෝරාගත්තා. වෙනත් බුදුවරයන් වහන්සේලා අවුරුදු ලක්ෂය 90000 80000 70000 60000 ආදී දීර්ඝ කාලවල පහළ වෙනවා. අපේ බෝසතාණන් වහන්සේ පහළ වුණේ අඩුම අඩු ආයුෂ ඇති කාලයකයි. බුදු වීමේ කාල පරිච්ඡේදය හඳුන්වන්නේ අවුරුදු ලක්ෂයයි 100යි අතරේ. එයින් අන්තිම සීමාව තමයි 100. ඒ 100ක් වසර ඇති කාලයේ තමයි බෝසතාණන් වහන්සේ අස්මා බැලුම් බලලා සාරා සංඛ්‍ය කල්පලක්ෂයේ තුල බුදුවරයන් වහන්සේලා 24 නමක් විසින් නමනියම කොට තිබුණු සුද්ධෝදන මහා මායා මෞපියන් පුත්ව මහා පුදුමාකාර උත්සව ශ්‍රීයාවෙන් වනුලෝ පහළ වුණා. ඒකනේ දසදහසක් ලෝක ධාතුන් ප්‍රාත්‍යාරි සිද්ධ වෙන්නේ. හරියටම ඇසලපුණු පසළොස්වක් පොහෝ දවස කලුයම් කාලේ. මාස 10ක්ම මව් කුසේ සමාපත්තියෙන් වැඩ හිටියා. එයාගේම වෙසක් පුර පසළොස්වක් පොහෝ දවසකදී ලුම්බිනි ශාල වනෝද්‍යානයේදී සුවසේ උපන්නා. ජාතිරංග මාණික රත්නයක් වගේ පිරිසිදුව උපන්නා. එදත් මේ මුළු දසදහසක් වල ප්‍රාත්‍යාරි සිද්ධ වුණා. ඔය අවස්ථාව වෙනකොට බෝසතාණන් වහන්සේගේ තුසිත දිව්‍ය ලෝකෙන් චුත වීමත් මනලෝ පහළ වීමත් කියන අවස්ථා හතරකදී සතෝ සම්පජානකාරීව ගත කළා. මේක ලෝතුරා බුදු වෙන මහ බෝසතුන් වහන්සේලාට පමණක් ලැබෙන පුදුම ප්‍රාතිහාර්යයක්. ඒ කියන්නේ ඒ භවයෙන් චුත වුණේ සිහිනුවණින්. මව කුසේ පිළිස්ද ගත්තේ සිහිනුවණින්. මව කුසේ දසමසක් වාසය කළේ සිහිනුවණින්. මව කුසෙන් බිහි වුණේ සිහිනුවණින්. ඔය අවස්ථා හතර හැමෝටම සිහියෙන් ඉන්න බෑ. පසේ බුදුරයන් වහන්සේලාට පුළුවන් ස්ථාන 3ක පමණක් දී වෙන වෙලාව සිහියෙන් ඉන්න බෑ. අග්‍රශ්‍රාවක දෙනමට පුළුවන් අවස්ථා 2ක පමණක්. මව කුසේ සිටින කාලේ මව කුසෙන් බිහි වෙන කාලේ සිහියෙන් ඉන්න බෑ. අනිත් පෘථුජන සත්‍යයන් ගැන කවර කතාවද?
ඉතින් මේ විදිහට මනුලෝ පහළ වූ බෝසතුන් වහන්සේ වයස 16 දී රාජ්‍යශ්‍රීයටපත් වුණා. වයස 28 නිම වෙනකොට සතර පෙර නිමිති දැකලා 29 වෙනි වසර පිරෙන ඇසළ පොය දවසේදී අභිනිෂ්ක්‍රමණය කොට පැවිදි වුණා. මේ පැවිදි වෙන වෙලාවේදී පිරිකර පූජා කරන්න ආව කෙනෙක් මිනිසෙක් නෙමෙයි. කාශ්‍යප බුදුසසුනේදී හිත මිත්‍රව ඉඳලා අනාගාමීව සුද්ධාවාසී පද රහත් වූ ගටේකාර බ්‍රහ්මරාජයා. පූර්ව ජාතියේ බොහෝම හිත මිත්‍රයි. එනිසා එතුමා මේ අටපිරිකර ගෙනල්ලා පූජා කළා. මේ අටපිරිකර ගැන විශේෂත්වයක් තියෙනවා. බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාට පමණයි මේ අටපිරිකර හිමි. වෙන බාහිර තාපසුරුන්ද මේවා අයිති නැහැ. ඒගොල්ලෝ පරිභෝග කරන්නේ නැහැ. මේ 15 ඉර්ධිමය අටපිරිකර. ඒ කියන්නේ දැන් මේත පෙර තිබුණු මහා කල්පයේ විනාශ වෙලා ඒ විනාශ වූ කල්පයෙන් පසුව නැවතත් මේ ලෝක ධාතුව ඇති වුණා. ඒක දෙවි කෙනෙක් නැවුවා නෙමෙයි. හේතුඵල සම්බන්ධයෙන් තමයි මේ දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, මනුෂ්‍ය ලෝකෝ පහළ වී තිබෙන්නේ. එන්නේ මනුෂ්‍ය ලෝකයේ නැත්නම් භූමිතලයේ මතුවෙන්න ඉස්සර අද කාලේ අපි හඳුන්වන දඹදිව බුද්ධගයා සුද්ධ භූමියෙහි විජයශ්‍රී බෝධින් වහන්සේ පිහිටන තැන නෙළුම් මල් පඳුරක් පහළ වී තිබෙනවා. ඒ නෙළුම් මල් පඳුරේ මල් පහක් පිපී තිබුණා. ඒ මල් පහ අත මේ මැත්තේ තමයි දිව්‍යමය, 이르දිමය අටපිරිකර පිහිටා තිබුණේ. ඒවා සුද්ධාවාස වාසී බ්‍රහ්මයෝ ගෙනින් බඹතලේ තියාගෙන ඉන්නවා. අකුසල දෝසතානන් වාසේ පැවිදි වෙනකොට ගෙනත් පූජා කළා පළවෙනි එක. දෙවෙනි එක කොණාගමන සරුවක්ඥන් වාසේ බුදු වෙන්න පැවිදි වෙන දවසේදී ගෙනත් පූජා කළා. තුන්වෙනි එක කාශ්‍යප සරුවක්ඥන් වාසේ පැවිදි වෙන දවසේදී ගෙනත් පූජා කළා. අපේ සිද්ධාර්ථ ගෞතම මහා බෝසතාණන් වහන්සේ අභිනිෂ්ක්‍රමණය කොට අනෝමා නදී තීරේ කේසච්ඡේදනය කළ වෙලාවේදී අර පූර්ව ජාති හිත මිත්‍රව සිටි අද සුද්ධාවාස පළවෙනි බඹතලයේ සිටින දටිකාර බ්‍රහ්මරාජයා ඒ හතරවෙනි 이르දිමය අෂ්ට පරිස්කාර ගෙනල්ලා බෝසතුන් වහන්සේට පිළිගන්නවා පමණක් නෙමෙයි. බෝසතුන් වහන්සේගේ හැඳි පැළඳි ඇඳුම් රාජකීය ඇඳුම් ඔක්කොම පිළි අරගෙන ගිහිල්ලා සලමිනිසාය නමින් පළවෙනි සුද්ධාවාස බඹතලේ චෛත්‍යයක් කෙරෙව්වා. ඉතින් බෝසතාණන් වහන්සේ මේ අෂ්ට පරිස්කාර ධරව පැවිදිව දින 7ක්ම අනුපිය අඹවනේ ප්‍රීතිසෝයෙන් වාසය කළා. ඊළඟ දවසේදී පින්දපාත වැඩි රජගහ නුවර. බිම්බිසාර මහ රජුරුවන් අතුරු රටවැසියෝ දැකලා පුදුම වුණා. රජුරුවන්ගේ ආරාධනයකින් ලෝතුරා බුදුව ඒ රටට වඩින්නත් ආරාධනය පිළිගත්තා. ඊළඟට වැඩි ආලාද කාලාම් තාපසතුමා වෙත. එතුමා සමාපatti 7ක් ලාභී. එතුමා සමග සුළු වේලාවක් කතා කළා. කතා කළා ගහක් මුලට වැඩියා මටත් පුළුවන් මේක ස්වයම්බුත් ඥාණයෙන් වැඩ කරන්න කියලා උන්වහන්සේ එකම ආසනයේදී සමාපatti 7 පැද්දෙව්වා. ආලාද කාලාමතුමා කිව්වා අපේ මේ ආශ්‍රමේ නවතින්න. උන්වහන්සේ කිව්වා හිතයකටම බලාපොරොත්තු නෑ මං තව සොයන්නට ඕනි කියලා උද්දකරා පුත්‍ර වෙත ගියා. එතුමා සමාපatti 8ම ලාභී කෙනෙක්. එතුමාට ස්වල්ප වේලාවක් කතා කළා ගහක් මුලට වැල්ලා එකම ආසනයේදී 8 වෙනි සමාපත්තියක් ඉපදෙව්වා. දැන් ඉතින් මේ අෂ්ට සමාපatti ලාභී වෙච්චාම උද්දකරා පුත්‍ර තවුස්තුමා ආරාධනා කළා මගේ ආශ්‍රමේ නැවතිලා මේ ශිෂ්‍යයන් අනුශාසනා කරන්න. උන්වහන්සේ කියවනේ මේක නෙමෙයි මගේ බලාපොරොත්තු මේකෙන් බබලෝ යනවා පමණයි. මම මේට වඩා සත්‍ය හොයන්නට ඕනේ කියලා උන්වහන්සේ උරුවෙල් දනව්වට වැඩියා. ඊළ ඒ කාලේ බොහෝ තාපසවරු අත්කලමතා නියෝගයේ තමයි නිවන් මඟ කියලා අනුගමනය කළ බැවින් පූර්ව කර්ම විපාකයක් බලපෑම අනුවම උන්වහන්සේ අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කළා. අඤ්ඤා කොණ්ඩඤ්ඤ බ්‍රාහ්මණතුමා ප්‍රධාන 5 දිනක් උන්වහන්සේ වෙනුවෙන් පැවිදි වෙලා සිටියා. තවුස් පැවිද්දේ.
ඒ 5 දෙනාම ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේට උපස්ථාන කළා දුෂ්කර ක්‍රියා කරන කාලේ. ඊළඟට උන්වහන්සේ හරියටම හෙටයි වෙසක් පොය කියලා වයස අවුරුදු 35 පිරෙන වෙසක් පොයට පෙර දවසේ අලුයම් කාලයේ සිහින පහක් දැක්කා. එයින් උන්වහන්සේ තේරුම් ගත්ත නෝරදු වාම මම හෙට ලෝතුරා බුදු වෙනවා කියලා. ඒ වෙනකොට පාත්‍ර ධාතු අතුරුදහන් වුණා. උන්වහන්සේ දා උදෑසන නේරංජනා නදී තීරයේ දත්මඳල මූණ සෝදාගෙන පින්දපාත වේලාව සලකාගෙන අජපාල නුගරුක්ෂ මූලේ වැඩ හිටියා. කල්ප ලක්ෂයක් පෙරම් පුරාගෙන ආව මා පින්ඇති සිටු දේවියක් හිටියා සුජාතා. මේ සුජාතා සිටු දේවිය වරද විසුගානක් තිස්සේ දේව පූජාවක් කරමින් තිබුණා දරුවාගේ උපන්දින නිමිත්තෙන්. එදා මේ දේව පූජා සඳහා සකස් කරන කිරිබත පුදුම විදිහේ කිරිබතක්. සතරරන් දෙවිය ඇවිල්ලා ආරක්ෂා සැලසුවා. සක්දෙව් රජු ඇවිල්ලා ලිප සකස් කළා. සාම්ප්‍රති බ්‍රහ්මිය ඇවිල්ලා සුදු කුඩයක් දරාගෙන හිටියා. දෙවියන් පේන්නේ ඒ කරන ක්‍රියාවන් පේන අනිත් අයට. මුළු මහා සේනානී නියංගම සුවඳ පැතුරුණා කියනවා මේ කිරි ආහාර පූජාව සකස් කිරීමේ. එලාවේදී 16කට කීවා ගිහින් අපේ දේවස්ථානයේ බිම පිළිදැගුම් කරලා එන්න හැමදෙලා එන්න කියලා. කාලේ නම් 16 ගිහින් බානකොට මුළු හාත්පසම බබළු වාගෙන වැඩ ඉන්නවා. ඒක සිරිතක් ලෝතුරා බුදු වෙන දවසේ පිරිනිවන් පාන දවසේ අදිෂ්ඨානයක් නැතුව බුදුබදින් බුදු රැස් විහිදෙනවා. මෙතනිය දුවගෙන ඇවිල්ලා කිව්වා ආර්යාවෙනි අද පුදුමයි අපේ දෙවියන් වහන්සේ බිමට බහලා ඉන්නවා පූජා පුදක. එහෙනම් කාලී ඔබ අද පටන් මගේ දියණියක් ඔබ 16 මුදවනවා කියලා එතුමියට වරප්‍රසාද දීලා මහත් පෙරහැරින් රත්තරම් භාජනයක කිරිහාර බෙදාගෙන තවත් රත්තරම් පියනකින් වාගෙන පංචතෝරි වාදන මැද්දේ උඩුවියන් අල්ලාගෙන පියවෙලි එලාගෙන මේ දෙයට මේ දේවස්ථානයට ගිහින් සැබවින්ම දෙවියන් වහන්සේ කෙනෙක් කියලා හිතාගෙන මේ ක්ෂීරපායාසයේ ශ්‍රී හත්යේට පිළිගන්නවා. මොන බැලුවේ නෑ මොන බලන්න බයයි. එලාවේ තුමිය කිව්වේ ස්වාමීනි මගේ පැතුම ඉෂ්ට සිද්ධ වුණා. ස්වාමීන් වහන්සේගේ පැතුමත් ඉෂ්ට සිද්ධ වේවා කියලායි වැඳලා තේන ත්‍රික්මානේ පස්සෙන් පස්සට වැඳගෙන ගිහින් ඉවසට ගියේ. බෝසතුන් වහන්සේ නේරංජනා නදී තීරයට වැඩලා පන් පහසු වෙලා 40 නාපිඩක් කොට අදිෂ්ඨාන කළා. මම අද ලෝතුරා බුදු වෙනවා. බුදු වීමට පෙරගන්නේ මේ ආහාර එක එක බත් පිළ එක එක දාසර දිරවීමෙන් 49කට සෑහේවා කියලා අදිෂ්ඨාන කරන ඒ බත් පිළු 49 වැළඳුවා. සංතනියේ Tamanට අවශ්‍ය නැති නිසා සත්‍යක්‍රියා කළා ගඟට දැම්මා. මම අද ලෝතුරා බුදු වෙනවා සත්‍ය නම් උඩුගම් බලා යේවා. නොයසේනම් යටිගම් බලා යේවා කියලා ගඟට දැම්මා. මේ ගලාගෙන දිය දහඩාව ඇති ගංගාවේ උඩුගම් බලාන ගිහිල්ලා පේන තෙක්මාන ගිහිල්ලා මේක සලා වැටුම ගිලා දැස්සා. ඒක අදත් නාග භවණියේ තියෙනවා කියලා. එදා සන්ධ්‍යාව වෙනතුරු රුක් සෙවන් වල සමාපatti සෝයෙන් වැඩ හිටියා. උන්වහන්සේ සමාපatti සෝයෙන් පමණක් නෙමෙයි කරුණ සහිතව පැහැදිලි වෙනවා අභිඥා බදත් ලබාගෙන සිටී බව. එදා හැන්දෑව වෙනතුරු රුක් සෙවන් වල විවේකයේ හිටියා. ඔය ස්ථානයේ තමන් වහන්සේ කල්ැතුව දැකලා නැති බුද්ධ ගයා සුද්ධ භූමියට පාරක් නැගී පෙනුණා. එදා දාසේ අහසෙත් පොළවේ හැමතැනම මල් පිපිලා. පුදුමාකාර ශාන්ත ස්වරූපයක් එදා දවසේ පැවතුණා. මේ මාර්ගයේ දිගේ ගමන් කරනවා විවේක තැනක වාඩි වෙන්න. මේ අනකොට සොත්තියේ කියන බ්‍රාහ්මණ පඬිවරේ කුසතන මිටියට කරගෙන යනවා. මෙතුමා කල්ප ලක්ෂයක් පෙරම් පුරාගෙන ආපු මහා පින් ඇති කෙනෙක්. බුදු වෙන උතුමෙකුට ආසන පූජා කරන්න ලැබේවා කියලා. සීල බුදුවරයන් වහන්සේලා බුදු වෙන්නේ කනකොළ ඇතිරියක් අතුරාගත් ආසනයක් උඩයි. ඒ ධර්මතාව උඩ මේ කුසතන ලැබුණා. ඉතින් බෝසතාණන් වහන්සේ දැන් මේ පාර දිගේ වඩිනකොට මේ පාරේ නිමාව තියෙන්නේ බුද්ධ ගයාව. මෙතන බැලුවාම හාත්පස සීලෝම වෘක්ෂ ලතාවන් මේ දිහාට නැමීගෙන තියෙනවා. මේ මැද්දේ තියෙන වෘක්ෂ රාජයා සියක් සේනක් යදුන් මේ සියක් සේනක් උස ඇති බොහොම දර්ශනීය වෘක්ෂයක්. අශ්වත් වෘක්ෂ රාජය.
50 හේනක් යනකම් අතුරු කිලි නැහැ. සුදු වට කඳින් යුතුයයි. 50 හේනින් ඉහළ තමයි හාත්පසේ 50 හේන බැගින් අතුපතරේ පැතිරිලා මොනර පිල් කලමක් වාගේ බොහොම ලස්සනට දිලිසෙන සාකා පත්‍ර පලාස් වලින් දිලිසෙමින් තිබුණේ. එතෙන් ගිහින් බෝසතුන් වහන්සේ දකුණු දිගේ බැලුවා වාඩි වෙන්නේ. පොළව ගිලෙන්නා වාගේ කම්පිත වුණා. බටහිර දිගේ උතුරු දිගේ බැලුවාමත් එහෙමයි. නැගණියර බෝධීන් වහන්සේ නැගණියරින් ගිහින් බැලුවාම නිශ්චල වුණා. නාසිකව මෙතෙන් තමයි ජය භූමිය කියලා මේ කුසතනි මිටියට ලේලා දිගාරිය. සතුරක් එලන්න වාගේ මේ කියලා ගත්ත වාඩි වෙන්න. පෙර ජාතියින්දී බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලාට ආසන පූජා කළ පිනේ මහිමින් 14 වෙනක් දිගපාලු සෑති ආසනයක් පැන නැගුණා. මේ ආසනයේ උඩ තමයි දැන් බද්ද පරියන්කෙන් වැඩි. අදිෂ්ඨාන කරගත්තා කාමන්තචෝච නහරෝච අත්තේච අවසිස්සතු උපසොස්සතු ශරීරේ මංස ලෝහිතං යන්තම් පුරුෂ ධාමේන පුරුෂ විරියේන පුරුෂ පරක්කමේන පත්තබ්බං නතං අපාපුනිත්වා විරියස්ස සන්තානම් භවිස්සති. මගේ සිරුරේ සම්පමනක් ශේෂ වෙතොත් ශේෂ වේවා. නාඩ පමනක් ශේෂ වෙතොත් ශේෂ වේවා. අටකටු පමණක් ශේෂ වෙතොත් ශේෂ වේවා. මස්ලිය වියලෙතොත් වියලේවා. පුරුෂ ශක්තියෙන් පුරුෂ වීරියෙන් පුරුෂ පරාක්‍රමයෙන් පැමිණිය යුතු සම්මා සම්බුද්ධත්වයට නොපැමිණ මේ ආසනේ නොබින්දින් නෙමෙයි කියන අදිෂ්ඨානයෙන් වාඩි වුණා. ඒකට කියනවා මේ අදිෂ්ඨානයෙන් වාඩි වෙච්ච බැවින් මේ ආසනයේදී කියන වජ්‍රාසනය කියලා. ඒ ස්ථානයේ පුදුම ආශ්චර්ය ජනක ජය භූමියක්. සඳහන් වෙනවා කාලිංග බෝධි චක්‍රවර්ති රජතුමාගේ චරිතයේදී මෙම බෝධි මණ්ඩලයේ ඉද්දෙන් අකනිතා බමතලේ දක්වා දෙව් විමනක් බම විමනක් පිහිටන්නේ නැත. දෙවියෙක් බ්‍රහ්මියෙක්වත් මේ ඉද්දෙන් අහසේ සිසා යන්නේ නැත. කුරුල්ලෙක්වත් ඒ ඉද්දෙන් අහසෙන් පියාසර කරන්නේ. ආත්මයෙන් වටේ තියෙන රුක්වැල් තුරුලිය ආදී නැමීගෙන තියෙන. ඔය වාගේ පුදුම ජය භූමියක් මේ ලෝකෙ වෙන ඇත්තේ නැහැ. ඉතින් ඒ ස්ථානයේ තමයි සරුවක්යන් වහන්සේ දැන් මේ වාඩි වෙලා ඉන්නකොට විශතුරු අධ්‍යයනයේදී දරුවන් දෙන්න දන් දීලා දරුවන් හඬා වැළපීගෙන ලේ පෙරාගෙන එනකොට හිතේ පසුතැවිල්ලක් ඇති වෙලා ඇඬුණා. ශනිකව හිත හදාගත්තා. ඒ ස්වල්ප පසුතැවිල්ල හේතු කොටගෙන දිව්‍ය ලෝක හයෙන් ඉහළම දිව්‍ය ලෝකයේ සිටින වසවර්ත දීපුත්‍රයා බෝසතුන් වහන්සේ පළවා හරින්නට තමන්ගේ පිරිසත් එක්ක ඇවිල්ලා නව මහා යුද්ධ ඇති කරා. අන්තිමට ගර්ජන තර්ජන කළා. ඒ කිසිවෙකින් බෝසතුන් වහන්සේවත් වජ්‍රාසනේවත් බෝධි වෘක්ෂේවත් සැලුනේ නැහැ. සිවුරු කොනකටවත් හානියක් වුණේ නැහැ. අන්තිමේදී බෝසතුන් වහන්සේට කියනවා සිද්ධාර්ථයේ ආසනයෙන් නැගිටිනු. මේ ආසනයේ මට හිමි කියලා. බෝසතුන් වහන්සේ අසා සිටියා ඔබේ සාක්ෂි කවුද? ඔක්කොම විශාල සෙනඟ කිව්වා අපි සාක්ෂි කියලා. සමන්නාචර සාක්ෂි කවුද? බෝසතුන් වහන්සේ දක්ෂිණ ශ්‍රී හස්තයේ පොළොවට දිගු කරලා කිව්වා. ඈත අතීතයේ නෙමෙයි ඥාත අතීතයේ විසතුරු අධ්‍යයනයේදී මාකල පාදාන පාරමිතා බෙලින් සත්වරක් මහ පොළොව කම්පා වූ බව සත්‍ය නම් මේ මහා පොළොව මට සාක්ෂි පිණිස පවතිවා කියලා සත්‍යක්‍රියා කළා. මහා පොළොව කුමා සකක් මෙන් සතරාව සාතරාව කම්පිත වෙන්න පටන් ගත්තා සද්ද නගමින්. කිලිමේ කල ඇත දන ගැහුවා. වසවර්ජී පුත්‍රයා බිම පතිත වුණා. නාර සේනාව සීසියකද පැනලා අතුරුදහන් වුණා. මේ සියල්ලම ඉරබැස යන්න මත්ෙන් සිද්ධ වෙච්ච දේවල්. මේ වගේ සමහරු කියනවා මේක මාර සංකල්පනාවක් මිසක් සත්පුද්ගල කෙනෙක් නෙවෙයි කියලා. නමුත් මේක සත්‍ය සිද්ධියක්. හැම බෝසතුන් වහන්සේලාට මොහොමෙන්නේ නැහැ. මෛත්‍රී බෝසතාණන් වහන්සේ බුදු වෙන දාසි කියලා තියෙන මාළදීව පුත්‍රයා ඇසල්ල ඈතින් බලනවා ළඟට එන්න බෑ කියලා. ඒ කියන්නේ පාරමිතා තේජස.
ඉතින් මේ විදිහට අලුයම් මේ රාත්‍රියේ පූර්ව යාමේදී ගිරබස යන්දමත්ෙන් හඳ උදා වෙමින් තිබෙද්දී දිව්‍ය පුත්‍ර මාර්යා පළවා හැරලා තමන් වහන්සේ සමාපatti සමෝදින්න පටන් ගත්තා. పూర్වයේ නිවාස ඥානේ පරිමේම පරිහරණය කරන්න පටන් ගත්තා. රාත්‍රී පෙරයම් කාලේ పూర్වයේ නිවාසානුස්මෘති ඥානෙන් ඈත විශ්වාසංක කල්පලක්ෂයකට තිහා හිතන් සියල්ල බැලුවා. මේ බලන්නේ උන්වහන්සේට පෙනී ගියා භවයෙන් භවයට උපතාපු හැටි. ඒ කියන්නේ දැන් අපි හිතමු මනුෂ්‍ය ලෝක උත්පත්තියක් නම් ලැබුවේ මනුෂ්‍ය ලෝක උපදින්න ඉස්සර පූර්ව ජාතියේදී හිතනවා මට මනුෂ්‍ය ලෝක උපදින්න නැත්නම් හොඳයි කියලා. අන්න ඒකට කියන අවිද්‍යාව කියලා. මොකද මනුෂ්‍ය ලෝකයේ අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි නාම රූප දෙකක් ස්කන්ධ පහක් ආයතන 12ක් ධාතු 18ක් චතුරාර්ය සත්‍ය පටිච්චසමුප්පාදය කියලා එදා දන්නේ නැහැ. ඒ නොදන්නාකම අවිද්‍යාවයි. ඒ හිතම ඒ අවිද්‍යාව පාලන ලෝභ මොළ සිටේම ඇති වෙනවා ආසාවක්. මට මනුෂ්‍ය ලෝකෙ හොඳයි. අන්න තෘෂ්ණාව. මට මනුෂ්‍ය ලෝකෙම ඕනේ. අන්න උපාදානේ. ඒ තුන් දෙනා එක සිතේ පහළ වුණේ පළවෙනි ලෝභ මූල අකුසල සිටේ. ඒ තුන නිසා ඊළඟට කුසලයක් සිද්ධ කරනවා. අන්න අකුසලං ධම්මං පටිච්ච කුසලෝ ධම්ම උප්පජ්ජති ආරම්මන පච්චය. අකුසල ධර්මයේ නිසා කුසල සිත් පහළ කර ගන්නවා. අර ලෙඩකට බෙහෙත් ගන්නවා වගේ. ලෙඩලා තියෙන කෙනෙක් නේ බෙහෙත් ගන්නෙ. ඒ වගේ අකුසලයේ නැති කරන්නට කුසල රැස් කරනවා. ඒ නිසා තින්දී දානයක් සීලයක් භාවනාවක් කවර හෝ මනෝලෝපදින්න සුදුසු සමර්ථ කුසලයක් කරනවා. ඒ කුසලයේ කිරීමේදී හිතේ පහළවන චේතනාවට කියනවා අபிසංකාර කියලා. ඒ අபிසංකාර නිසා ඒ චේතනාවත් එක්ක චිත්තචෛතසික ධර්ම බොහෝ සෙයින් 34ක් පමණ පහළ වෙනවා. ඒවට කියනවා කර්ම කියලා, කර්ම භව කියලා. ඒ දෙකම ඇති වුණ එක සිටේ. හැබැයි එක සිටේ කියවල චිත්ත පරම්පරා ජවන් වීති වශයෙන් කොටෙකුත් පහළ වෙන එක පින්කමක් කරද්දී. දැන් මෙන්න මේ ධර්මතා පහක් පූර්ව භවයේදී මෙලෝ පහළ වීමට ප්‍රත්‍ය වේදවා. අවිද්‍යාවයි තෘෂ්ණාවයි උපාදානයයි සංස්කාරයයි කර්ම භවයයි. එදී මේ ජීවිතයේදී අවසාන මොහොතේදී මරණාසන්න ජවන් වීතියක් පහළ වෙනවා. ඒ ජවන් වීතියේ ජවන චිත්තක්ෂණ පහයි පහළ වෙන්නේ. අදුම ප්‍රමාණයේ ජවන් චිත්ත වීතියේ ජවන් චිත්තක්ෂණ පහයි. ඒ පහට තමා කරගත් කුසලයේ සිහි වුණා. අකුසලයක් නම් අකුසලයේ සිහි වුණා. ඊළඟට ජවනයේ පැනතුරු තදාරම්මන එහෙම නැත්නම් භවංග ඊළඟට චුතිය. ඒ ක්‍රම තුනකට සිද්ධ වෙනවා. චුතිය කියන එක කුසලයක් අකුසලයක් නෙමෙයි විපාක හිත. නමුත් මේ චුති චිත්තයගේ අනන්තර සමානන්තර අනන්ත රූප නිසරේ නැති විගත කියන මේ ප්‍රත්‍යසක්ති පිහිට වෙලා ඊට චිත්තවාර කීපයකට මුලින් පහළ වූ ජවන් සිත් වලින් ගත් අරමුණ අනුව සුදුසු තැනක ප්‍රතිසන්දි ගන්නවා. දෙවියෙක් කරනවා නෙමෙයි, ඉබේ සිදු වෙනවා නෙමෙයි, පූර්ව භවයේ හේතු ප්‍රත්‍යයන් මුල් කොටගෙනයි. එයින් ප්‍රධාන හේතුුනේ අවිද්‍යාව. ප්‍රධාන හේතුව අවිද්‍යාව නිසා අවිද්‍යා පත්‍ය සංඛාරා කියලා අර චේතනාව හඳුන්වනවා. ඒතර සංඛාර නිසා ඊළඟ භවයෙහි ප්‍රතිසන්දි ග්‍රහණය සිද්ධ වෙනවා. මේ ප්‍රතිසන්දි ගැනීම විපාක වාරයක්. අර පූර්ව භවයේ කරගත්ත කර්මයේ විපාක වාරය. නියම භාග්‍යතුන් වහන්සේ එදා බුදු වෙන්නේ ඉස්සර වෙලා පුබ්බේ නිවාස ඥාණයෙන් භවයෙන් භවයට මේ අවිද්‍යා තණ්හා උපාදාන සංස්කාර කර්ම කියන පස් දෙනා ප්‍රධාන කොටගෙන රැස්කල කුසල් බැලෙන් හරි අකුසල් බැලෙන් හරි භවයෙන් භවයට ආපු හැටි සියල්ල පැහැදිලි කරගත්තා. යම් කිසි භවයක උත්පත්ති ලැබුණු පටිසන්ධිසිත ඒ භවයේ පළවෙනි චිත්ත වාරයයි. ඒ චිත්තයේ එක ගණන් කරලා 17 වෙනි චිත්ත වාරය යනකොට ඊළඟට ඇති වෙනවා ක්‍රියාසිත. ඒකට කියනවා මනෝද්වාර වර්ජන ක්‍රියා චිත්තය කියලා. ඊට අනතුරු පාලින ලෝභ මූල ජවන් සිතක්. ජවන් සිත හතක් පහළ වෙනවා ලෝභ මූල. ඒ ලෝභ මූල ජවන් සිතෙන් කරන්නේ උපන්න භවයට ආශා කිරීම. කවුරු උගන්වලාද? මේ තමයි සංසාර ස්වභාවයේ චිත්ත නියාමය. ඒ පළමුවෙන් ඇති වෙන්නේ සත්‍යයට උපන්න භවයේ පිළිබඳව ආශාව.
ඒක උපාදාන කරගන්නවා. ඒකට කියන භව නිකාංකික ලෝභ ජවනය කියලා. මෙන්න මේ දෙයටයි උත්පත්තිය සිද්ධ වුනේ. එතකොට බෝසතුන් වහන්සේ මේ සියල්ල භවයෙන් භවයට මේ අන්තිමාත් භාවයේ දක්වාම උත්පත්ති භව පරම්පරා බැලුවා. බාලා පටිච්චසමුප්පාදය හොඳින්ම තේරුම් කරගත්තා. රාත්‍රියේ මධ්‍යම යාමේදී චතුූපපාත ඥානයේ කියන දිවස් නුවණ නැවත පරිප්‍රයෝජන ගත්තා. අතීතයේ දවස් 7ක් අනාගතයේ දවස් 7ක් කියලා දින 14ක් තිස්සේ මරණ උපදින සත්‍යයක්, සුගති දුගති යන සත්‍යයන්, කුසල අකුසල කරන සත්‍යයන්, සෝබන අසෝබන සත්‍යයන්, හිත ඇති හිත නැති සෑම දෙයක්ම දිබ්බ චක්කු ඥානින් ඉතුරුවක් නැතුව දැකගත්තා. එින්දුන්වාසේ පටිච්ච සමුප්පාදය මනවින් පැහැදිලි කරගත්තා. එනිසා රාත්‍රී අලුයම් කාලයේහි පටිච්ච සමුප්පාදයේ සම්මර්ෂණය කරන්න පටන් ගත්ත විපස්සනා වාරේ. මේ සම්මර්ෂණය කිරීමේදී දසදහසක් ලෝක ධාතු ආලෝක කරන දසදහසක් සූර්ය මණ්ඩලයට වඩා පුදුම ප්‍රඥා ලෝකයකින් මේ විපස්සනා ඥාන පහළ වුණා. එසේ පහළ වෙද්දී දසදහසක් ලෝක ධාතු එක පැහැරේ කම්පා වෙද්දී ප්‍රාත්‍යාරේ සහස්‍රයන් සිද්ධ වෙද්දී අලුයම් වෙනකොට බ්‍රහ්ම මුහූර්තයේ වෙනකොට විපස්සනා ඥාන සියල්ල සපුරාගෙන දුක්ඛේ සමුදය නිරෝධේ මාර්ගයේ චතුරාර්ය සත්‍ය ස්වයං ඥානයෙන් ප්‍රතිවේද කර ගනිමින් සවාසන සකල ක්ලේශයන් සෝදා හැර දස බල ඥාන චතු විසරද ඥාන චතු පරිසම්බිදා ඥාන ආදී අනන්ත ඥාන ධාතු පරිවාර කොට ඇති සර්වඥතා ඥාන ප්‍රතිලාභයෙන් ලෝතුරා සම්මා සම්බුදු වුණා. දසදහසක් වල කම්පා වෙන්න පටන් ගත්තා. ප්‍රාත්‍යාරි සහස්‍රයන් සිද්ධ වුණා. දෙවි දේවතාවෝ සාදුකාර හඬ බඹතලේ දක්වා පැවැත්තුවා. දවස් 7ක්ම උන්වහන්සේ නොනැගිට සූවිසි කෝටි ලක්ෂ වාර සමාපatti සමවදීමින් එතන වැඩ හිටියා. ඊළඟට 7000කින් නැගිටලා කල්පනා කළා මා මේ දීර්ඝ කාලයක මුළුල්ලේ පිරු බෝධි සම්භාර මුදුන් පමුණවා ගන්නට එවැනි දුන්නේ මේ බෝධි වෘක්ෂයයි වජ්‍රාසනයයි මට බොහෝම උපකාරයි. මේක මං ගෞරව කරන්න ඕනේ කියලා පස්පෑදේශනා නේත්‍රියොක් මේ නොකියා සූවිසි කෝටි ලක්ෂ වාර සමාපatti සුව සමවදිමින් ඒ සමාපatti කාන්තියෙන් බෝධි වෘක්ෂයට වජ්‍රාසනයට ගෞරව පූජා කළා. මේකට කියන අනිමිස ලෝචන පූජාව. මේ 7 වෙනි දවසේදී ඒ කියන්නේ 14 වෙනි දවසේදී දෙවියන් අතර සාකච්ඡාවක් ඇති වුණා. සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ තාම මේ බෝධි වෘක්ෂයේ දිහා වජ්‍රාසනයේ දිහා බලනින්නේ කටයුතු නිමාවටපත් වෙලා නැතුව ඇති කියලා. එයත්න්ගේ සිතේ සැකේ දුරු කරනු පිණිස අහසට පැන නැගිලා රුවන් සක්මනක් පවා සවනක් බුදුරැස් විදුවමින් යමා මහ පෙළහර පෑවා. එයින් දෙවියෝ බ්‍රහ්මයෝ තේරුම් ගත්තා ලෝතුරා බුදුව නිමාවටපත් වෙලා කියලා. තුන්වෙනි සතියේදී රුවන් සක්මනේ සමවස්සව විඳිමින් සක්මන් කළා. හතරවෙනි සතියේදී රතනාගරෙහි වැඩ ඉඳගෙන විනය පිටකයේ සූත්‍රාන්ත පිටකයේ සහ අභිධර්ම පිටකයේ සියල්ලම ත්‍රිපිටක ධර්මයේ සම්මර්ෂණය කළා. අභිධර්ම පිටකයේ අවසාන කොටස සම්මර්ෂණය කරද්දී ශ්‍රී දේහයෙන් සවනක් බුදුරැස් විහිදෙන්න පටන් ගත්තා. අදත් දසදහසක් කල නෙමි අනන්ත ලෝක ධාතු වල මේ බුදුරැස් විහිදීමින් පවතින බව හංගින් වෙනවා. පස්වෙනි සතියේදී අජපාල නුගරුක් මුල සමාපත්තියෙන් වැඩ හිටියා. වස්වාදී පුත්‍රයාගේ දූවරු 3 දෙනෙක් ඇවිල්ලා නානාවිද ස්තුති පූජා කරමින් එවාගෙම නැටුම් ගැයුම් කෙලි සෙල්ලම් කරමින් මේ පිළියෙත පොළොමවා ගන්න උත්සාහ කළා. බෝසතුන් ලෝතුරා බුදුරජාණන් වහන්සේ ඇහෙන් දකින්නෙත් නැතුව වාසේ ප්‍රතික්ෂේප කළ නිසා ඒතු පෙරදිලා ගිය. හවෙනි සතියේදී මුචලින්ද විල සමීපයේ සමවත්සෝයෙන් වැඩින්නකොට 7000ක මහා වර්ෂාපතනයක් ඇති වුණ මුචලින්ද නාගරාජයා විශාල දරණ ගොබක් මවාගෙන ගයක් වාගේ කුටියක් වාගේ භාග්‍යතුන් වහන්සේට වෙහි පොදකින් පිණි පොදකින්වත් බාධාවක් නොවන පිණිස 7000ම ආවරණය කරගෙන හිටිය. 7 වෙනි දාසේ මිනිස් වෙසින් පෙනී ඉඳලා වැඳ නමස්කාර කළ වෙලාවේ ගාථා දෙකකින් එතුමා නන්ට පින්දීමක් කළා. 7 වෙනි සතියේදී භාග්‍යතුන් වහන්සේ අජපාමේ රාජායතන කියන කිරිපල් වෘක්ෂයේ මුල සමාපත්තියෙන් වැඩ හිටියා. එයින් 7 වෙනි දවසේ වෙනකොට ඒ කියන්නේ 49 වෙනි දවසේ පිරෙන අවස්ථාවේදී 50 වෙනි දවසට අලුයම් කාලයේදී
සක්දේව රජතුමා නාලියේ දැහැටි අනෝතත් වේලේ පැන්ගෙනත් පිළිගන්නේ. එවාගේ බෙහෙත් අරලු බෙහෙත් නෙල්ලි වැළඳීමට සැලැස්සුවා. 49 දවසක්ම වැසිකිලි යාමක් නැතුව ඒ වැළඳු ආහාර සියල්ලම දිව්‍ය ආහාරයෙන් ශරීරයට මුරාගෙන තිබුණු බැවින් ඒ කුස සෝදනයේ සඳහා මේ බෙහෙත් අරලු බෙහෙත් නෙල්ලි වැළඳුවා. එයින් භාග්‍යතුන් වහන්සේට පහසු වුණා. මේ වෘක්ෂයේ මුල වැඩ ඉන්නකොට තපස්සු බල්ලුක කියන වෙළඳ සහෝදර දෙපළ දාස් ගානක් සෙනඟෙක් 500ක් ගල් වලින් ගමින් ගම නගරින් නගර ජනපදයෙන් ජනපද වෙළඳාමේ යද්දී මේ අසලින් යවුණා. මේ අසලින් යනකොට තමන්ගේ පළවෙනි සතය පොළවේ භාගයක්ම එරුණා. ඉතින් මේ අත්ව ආදාන්නේ දෙවියන් නිසා දෙවියන්ට යාඥා කරන්න පටන් ගත්තා. අහසේ පෙනී හිටියා දේවතා දුව. ඒ තමයි මේ සහෝදර දෙපළගේ පූර්ව ජාතියේ මෞතුමිය. එතුමිය කිව්වා ඔබලා සමදෙනාගේ ওই රතේ සුවසේ ගන්න නම් මෙන්න මේ පොරොන්දු වෙන්න. ওই ළඟ රාජායතන උසමූලේ ඉන්නවා ලෝතුරා බුදුරජාණන් වහන්සේ නම. තාම බුදු වුණාට පස්සේ දානයක් අරගෙන නැහැ. ඒ දානි පිළිගන්නන්. සාදු සාදු අපේ කරනවා කියලා පොරොන්දු වුණා. පොරොන්දුන ගමම්ම රතේ ගොඩට ආවා. මේ අතෝ මඟ වේදෙමට ගෙනියන්නේ මේ පිටු අත්සුණු භාගතුන් වහන්සේට පූජා කරන්න පාත් වුණා. පාත්‍රයක් තිබුණේ නැහැ වකට. සතරාරන් දෙවියන් ඉන්ද්‍රනීල මාණික මේ පාත්‍ර හතරක් ගෙනල්ලා පිළිගන්නන්නේ නැතුව බාරගත්තේ නැහැ. පස්සේ මුං යට පාට සෛලමේ පාත්‍ර හතරක් ගෙනත් දෙනකොට භාග්‍යතුන් වහන්සේ අදිෂ්ඨාන කළ එකක් වෙන්නේ. මේ හතර එකක් වුණ එක පාත්‍රයක් වෙලා ඒකට තමයි මේ පිටු අස්සුණු පිළි අරගෙන වැළඳුවේ. මේ සහෝදර දෙපළ සපිරවරින් බුද්ධ රත්නයේ ධර්ම රත්නයේ සරණ ගියා. පූජනීය වස්තුවක් ඉල්ලුවාම ශ්‍රී හස්තයෙන් සිරස පිරිමැදලා ජීව කේශ ධාතු මීටක්ම දුන්නා. මේ දෙන්න මේවා ගෙනහිල්ලා තමන්ගේ රටේ චෛත්‍යයක් කරවලා වැඳ පුදා ගත්තා. ලංකාවටත් එයින් කොටසක් ලැබුණු බව සඳහන් වෙනවා. මේතු රටෙන් රට යන වාණිජ ව්‍යාපාරිකයෝ. ඉතින් මේ විදිහට 49 දවසකින් පස්සේ 50 වෙනි දවසේ දන් වැළඳුව අතරේ අයමත් වැඩි අජපාල නුගරුක් මුලට වැල්ලා ධර්ම ගාම්භීරත්වයේ සිහි කළා. ධර්ම ගාම්භීරත්වයේ සිහි කරද්දී පෙනී ගියා ලෝකවාසී සත්‍යව තෘෂ්ණාලයෙන් බැඳීගෙන ඉන්නේ ඔවුන්ට දාම් දෙසීම නිෂ්ඵලයි කියලා. තා ලෝකේ දිහා බුදු ඇසෙන් බැලුවේ නැහැ. එවෙලාවේදී සහම්පති බ්‍රහ්ම රාජයා මේක දැකලා ක්ෂණිකින් ඇවිල්ලා වැඳ නමස්කාරයකට කිව්වා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඊට පෙර මේ මගධ රටෙහි මේක ශාස්ත්‍රවරු පහළ වුණා. ඒ ඇත්තන් දේශනා කරන දේශනාව අපාට යන දේශනාවක් වුණා. සමුන්වහන්සේ ප්‍රඥා නැමැති ප්‍රාසාදෙ මුදුනට නැංගා. සමුන්වහන්සේ ප්‍රඥා නැමැති පර්වත මුදුනටපත් වුණා. එනිසා ස්වාමීනි පර්වතක මුදුනක ඉන්න කෙනෙක් දිමහාත්පස බලන්නක් මෙන් ලෝක ධාතුව බලා වදාරුණු මැනව. ධර්මය අවබෝධ කරගන්න සුදුසු ඉන්නවා කියලා ආරාධනා කළාම සරුවක්ඥන් වහන්සේ සැනකින් ඉන්ද්‍රිය පරෝපරේ ඥාන ආසයානුසේ ඥාන කියන මේ බුදු ඇස දසදහසක් විහිදෙව්වාම පෙනී ගියා සත්ව කොටස හතරක්. උද්දටිතඥ, විපංචිතඥ, නෙය්‍ය පදපරම කියලා. හරියට නෙළුම් මානෙල් විලක සමහර නෙළුම් මානෙල් කැකුළු උඩට මතුවලා දින ගණනාවක් අවුරස්මින් හොඳට මෝරලා දැන් පිපෙන්න තරම් ශක්තිමත්ව තියෙනවා. උදේ පාන්දරේ පායනකොට මේවා පිපෙනවා. ඒ වාගේ දහම් පදයක් ඇසූ පමණින් ආબોධ කරගන්න උින්නවා. ඒ තමයි උග්ගටිතඥ. සමහර නෙළුම් මානෙල් කැකුළු දී මට්ටමේ තියෙනවා. දින ගානකින් ඒක මෝරලා පිපෙනවා. ඒ වගේ සමහරු ඉන්නවා බන විස්තර වශයෙන් අහද්දී අධිකම ලබනවා. එයත් අන්න කියනවා විපංචිතඥ පුද්ගලයෝ. තා සමහර නෙළුම් මානෙල් කැකුළු තියෙනවා දිය යට. ඒවා දින ගණනක් සති ගණනක් ගිහිලා හරි වතුරෙන් උඩට ඇවිල්ලා ඉරු රස් වැටීමෙන් මෝරලා යන් දාසක පිපෙනවා. ඒ වාගේ සමහරු ඉන්නවා බණ අහලා විස්තර වශයෙන් බණ අහලා සිල් පීඨලා බණ භාවනා කළ ජීවිතය අධිගම ලබනවා.
ඒ ඇට කියනවා නෙయ్య පුජ්‍යලියෝ කියලා. සමහර නෙළුම් මානෙල කකුලේ තියෙන පොළොව යට මේ වතුර යට ඒවා උඩට එන්න ලැබෙන්නේ එක්කෝ සතුන් කනවා. වතුරේ ඉන්නේ සතුන් කනවා. නැත්තම් වෙනත් හේතුවෙන් ඒවා කුණු වෙලා යනවා. ඒ වාගේ මේ මනුෂ්‍ය ප්‍රත්‍යේ දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක වල තියෙනවා කොතෙක් බණ ඇහුවත් කොතෙක් සිල් රැක්කත් ඒ ජීවිතේ අධිකම නොලබන්නෝ ඉන්නවා. ඒ අතන්නේ කියනවා පදපරම කියලා. ඒ අවස්ථාවේ සරුවක්ඥන් වහන්සේ සාම්පති බ්‍රහ්ම රාජයාට ප්‍රතිඥා දුන්නා මේකෙක් වේලාම මේ මන්දෝත්සාහය උනේ මේක හිංසාවක් කියලායි නිෂ්ඵල වැඩක් කියලායි මම දැන් මොලෝ දෙස බැලුවා ආબોධ කරගන්නෝ ඉන්නවා මම ධර්ම දේශනා පවත්වනවා ප්‍රඥා නැමැති ස්රෝතස් විහිදුවත්වා කියලා ප්‍රතිඥා දුන්නා. එදාම උන්වහන්සේ දිවසින් බලා වදාලා කාටද පළුගෙන් බණ කියන්නේ. ආලාර කාලාමතුමා හිටියානම් අධිගම ලබනවා. එතුමා දැන් තුන්වෙනි අරූප ලෝකෙ ඉපදිලා දවස් 7කට පෙර මේගී උද්දකරා පුත්‍රයා දෙස බැලුවාම එතුමා ඊයේ රෑ මධ්‍යම රාත්‍රියේ අභාව ප්‍රාප්තලා භවග්‍රේ ඉපදිලා. ඒ දෙන්නන්ට බුදුරු 1000ක් බුදු වුණා දාන්න නෑ බණ. ඊළාට මේ දුෂ්කර ක්‍රියා කරන කාලයේදී උපකාර වෙච්ච පංච වර්ගයේ තවසෝ කොහොද කියලා බැලුවාම බර්ණස් නුවර සමීප ඉසපත නාමම රාම මිගදායි ඉන්නවා. ඒ පස් දිනාටම ධර්ම ආબોධ කරගන්න හේතු සම්ප්‍රත් තියෙන බව දැකලා පා ගමනින් වැඩිය 18 යොදුනක් මාර්ගයේ ගෙවාගෙන. හැබැයි මේ මාර්ගයේ කෙටි කරගෙන වඩින්නේ. යන අතරමඟ උපකකේ නාජීවකෙක් දැකලා කෙටි වේලාවක සාකච්ඡාවක් කළ අනාගතයේ එතුමාට පිහිට වෙනු පිණිස. පසු කාලයක එතුමා බුදු සසුනේ බණ අහලා අනාගාමී ඵලයටපත් වෙලා බඹතලේ ඉපදලා රහත් වුණා. පංච වර්ගයේ ස්වාමින් වහන්සේලා වැඩ ඉන්න තැනට වඩනකොට ඒ ඇත්තෝ ගතිකාවතක් යානේ යන්න හොඳට උසට මහතර එනවා දැන් හොඳට කැඹීම අරගෙන බුදු වෙන්නම් බැරි වෙලා තියෙනවා අපි වංශවත් කෙනෙකු නිසා ආසනයක් විතරක් දුමු වඳින්න නැතු ඉඳිනු පාහෝදන්න නැතු ඉඳිනු කියලා කතිකා කළා. නමුත් මහා කාරුණික සරුවක්ඥන් වහන්සේගේ මෛත්‍රී බලය නිසා මේ ඇත්තන්ගේ කතිකාවත අමතක වෙලා පෙර ගමන් කළා පාසුරු පිළිගත්තා දෙපා දෙවෙන්වා ආසන පැනෙව්වා වන්දනා කළා. නමුත් ආවසෝවාදෙන් කතා කළා. තුන් වාදයක් කියා හිටිය ආවසෝවාදෙන් කතා නොකළ යුතුයි තථාගතයන් වහන්සේට කියලා. තුන් වාරේ දක්වා පිළිගත්තේ නැහැ. හතරවෙනි වාරයේ භාග්‍යතුන් වහන්සේ සවදා පහදා දුන්න. ඔබ ඇසුරේ අවුරුදු 6ක් මං හිටියා. ඒ කාලේ මං කිව්වද ඔබට මම සත්‍ය අවබෝධ කළා කියලා කිව්වද නෑනේ. මං දැන් සත්‍ය අවබෝධ කරගත්ත නිසා මෙතෙන් ආවේ දසවන් නමාගෙන බණ අහන්න කියලා දැඩිසේ ආවාද කරලා පස් දෙනාට ධර්ම දේශනේ පටන් ගත්තා. දේමේ භික්කවේ අන්තා පබ්බජිතේන සේතබ්බා කියලා මේ බණ පටන් ගන්නකොට දසදහසක් ලෝක ධාතු ගිගුම් දෙමින් කම්පා වෙන්න පටන් ගත්තා. දසදහසක් ලෝක ධාතුල දෙවියෝ බ්‍රහ්මයෝ දසවන් නමාගෙන බණ අහන්න පටන් ගත්තා. සරුවක්ඥන් වහන්සේ කිසිම අදිෂ්ඨාන බලයක් නැතෝ පිරු පාරමී බැලෙන් දසදහසක් වල කෙලවර ඉම දක්වා එක හඬින් දේශනා කරන්න සමර්ථ වුණා. මේ තමයි පළවෙනි මංගල ධර්ම දේශනයේ 18 කෝටියක් බ්‍රහ්මයෝ රහත් වුණා. අඤ්ඤා කොණ්ඩඤ්ඤ ස්වාමින් වහන්සේ ප්‍රදාන අසංකේයයක් දෙවියන් බ්‍රහ්මයන් සෝවාන් ඵලයටපත් වුණා. එදා පටන් සාරාසං 45 මුළුල්ලේ 45 අවුරුද්දක් මුළුල්ලේ ඒ සරුවක්ඥන් වහන්සේ දෙසුම් දහම් අද පොත්පත්වල ගොඩනගා මේ යෙදුවා නම් බඹතලේ දක්වා පොත්පත් ලියන්න වෙයි. නමුත් ඒ සියල්ල සම්පින්දනය කළා සංඝානාකාරක රහතන් වහන්සේලා පිටකත්‍රයේ අද අපට වැඳ පුදා ගන්න කියවන්න සලස්සලා තියෙනවා. සංඝානා තුනේදීම සංඝානා වුණා. ලංකාවට මිහිඳුමා රහතන් වහන්සේගෙනත් උගන්වලා ගන්න ලංකාවේ සංඝානා කළා. මේ විදිහට සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝතුරා බුදු ඒ සුද්ධ භූමියේදී භාවිතා කළ මේ අනේක ಜಾති සංසාරං ගාථාවට බැසගෙන අපි තවදුරටත් තේරුම් කරගන්නට වටිනවා. අපිත් මේ භව සංසාරයේ ඉමක් කොනක් නැතුව භව සංසාරේ ඉපදෙමින් මැරෙමින් ආවා. ඒ හැම වාරයකම අපට අවිද්‍යාව තෘෂ්ණා උපාදාන සංස්කාර කර්ම කියන හේතු සම්බන්ධතාවයෙන් නැවත නැවත උත්පත්ති ලැබුණා. මේ ජීවිතේත් අපි ලබාගෙන තියෙන එවැනි උත්පත්තියක්. නමුත් මේ ජීවිතයේ අපේ උත්පත්තිය බොහොම වාග්යවන්තයි. හේතුව
බුද්ධෝත්පාද කාලයක ප්‍රතිරූපදේශ වාසයක పూర్වයේ කෘත ප්‍රඥාවන්ත බව ඇතිව සත්පුරුෂ ආශ්‍රය ඇතුව අපට මේ මනුලව උපදින්න ජීවත් වෙන්න ලැබුණා. මේ මනුලව උත්පත්ති ලබාගත් අප විසින් කළ යුතු වන්නේ අනිකෝ සීලෝම කටයුතු වලට වඩා දුක්ඛේ සමුදය නිරෝධේ මාර්ගයේ චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා පිළිවෙත් කිරීමයි. මේ දානය, සීලය, භාවනාව, වැඩිහිටි ගෞරවය, එවැගේ වත් පිළිවෙත, බණ ඇසීම, බණ කීම, පින් දීම, පින් ගැනීම, සම්මා දිට්ඨිය දිනු කිරීම. මේ දස පුණ්‍ය ක්‍රියාවන් දිනු කිරීම ආර්ය සත්‍ය අවබෝධයට උපකාරයි. පාණාතිපාතා වේරමණී ආදී දහ කුසල කර්මපතය අනුගමනය කිරීම චතුරාර්ය සත්‍ය අවබෝධයට උපකාරයි. දස පාරමී පිරීම, සිව්බම විහරණ වැඩිම, සමත භාවනා වැඩිම, විපස්සනා භාවනා වැඩිම, කර්ණීය ධර්ම 14 වැඩිම, මහා මංගල ධර්ම 38 වැඩිම මේ ඔක්කොම චතුරාර්ය සත්‍ය අවබෝධයට උපකාරකයි. එනිසා අපි විසින් කරන සෑම කුසලයක්ම ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒසා දීර්ඝ කාලයක් මුළුල්ලේ පාරමී පුරා බෝධ කළ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් අමා මහ නිවන් සුව ලබන්නට හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. දැන් අද මේ දවසේ වර්ෂයක් ගෙවි තවත් වර්ෂයක් උදා වූ අවස්ථාවක්. කොටින්ම චුතිපටිසන්ධි අවස්ථාවක් හැටියට ගණන් ගන්න ඕනේ මේ ජනවාරි මාසේ. දෙසැම්බර් මාසේ 31 වෙනිදා මේක අවසන් වුණා පසුගිය වර්ෂයේ. දැන් 2006 වර්ෂයට අපි පිය නැගුවා. ඉතින් පසුගිය දෙවෙනිදාට මේ පින්කම කරන්න බලාපොරොත්තු වුණ අපේ ආටිගල මෑණියෝ නමුත් අපට අවකාශ ලැබුණේ නැහැ. නමුත් අද අපි නැවතත් වෛද්‍ය ප්‍රතිකාර ගන්නත් සමග පැමිණි ගමනේදී මේ දිනේ වෙන් කරගත්තා. ඒ සඳහා මා සමග පැමිණි මේ පූජ්‍ය ජනානන්ද ස්වාමින් වහන්සේ ප්‍රදාන සංඝ පිරිසත් සහභාගී වුණා. ඉතින් මේ වෙනුවෙන් දානෝපස්ථාන සංවිධානය කරගෙන හිතයිසී කල්යාණ මිත්‍රයන් විශාල පිරිසක් එක්කාසු කරගෙන වත් පිළිවෙත් පුරා පියවිලියල අසුන් පනවා වඩා හිඳුවා වන්ද නමස්කාරයෙන් යුතුව දානේ පිරිනැමුවා. ඊට කලින් බුද්ධ පූජා පවත්වන්න ඇති. වත් පිළිවෙත් පැවැත්වුවා මේ පිරිකර භාණ්ඩද පූජා කළා. සීලයක පීඨිය බණ පදයකටද සවන් දුන්නා. දාන සීල භාවනා වශයෙන් මේ අත්පත් කරගත් කුසල සම්භාරයේ අද අපි මේ සැනසෙන බුදු සසුන නොනැසී නොපිරී අඳුරු නොවි අතුරුදාන් නොවි අවුරුදු 5000කට වැඩි කලක් පැවැත්මට හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ශාසන භාරධාරී සංඝ පිතෘන් වහන්සේලා ප්‍රදාන බුද්ධ පුත්‍ර සංඝ රත්නයේට සීල සමාධි ප්‍රඥා ගුණ පුරා ගනිමින් ධ්‍යාන විඥා මාර්ගඵල අවබෝධය දක්වා යමින් සදහම්මාලෝකේ ලෝට බෙදා දෙනු පිණිස අප රැස් කරගන්න කුසලයේ ආශිර්වාදයක් වේවා කියලා මෛත්‍රී කරමු. තම තමා නමින් අභාව ප්‍රාප්ත මෞඛ්‍ය ගුරුවර බන්දු මිත්‍ර පුත්‍ර කලත්‍රා දීන්ටත් විශේෂයෙන් පින්වත් දොස්තර ගාමිණී ආටිගල මෙතුමාණන්ගේ මෞඛ්‍ය දෙදෙනා වහන්සේ, පින්වත් කල්යාණී ආටිගල මාතාගේ මෞඛ්‍ය දෙදෙනා වහන්සේ සහ මේ දෙපළගේ දයාබර දරු තුම්පලටත් මේ සහභාගී හැම දෙනාගේ ඥාතීන්වත් මේ කුසල් දෙලින් භවයක් පාසා සුගති සම්ප්‍රාප්ත සිද්ධ වී සුවසේ පාරමී මුදුන්පත් වේ පැතු බෝධි ඥාන වලින් අග්‍රාමා මහ නිවන් සුවත් වේවා කියා කරුණාවෙන් පින් පමුදු. ශාසන ආරක්ෂක ලෝකපාලක ආත්මා ආරක්ෂක ඉෂ්ට දේවතා මණ්ඩලය සාදරයෙන් සමාදරයෙන් කරුණා මෛත්‍රියෙන් පින් අනුමෝදන්ව දිව්‍යමය ආයු වර්ණ සැප බල ඓශ්වර්යයෙන් වැඩෙත්වා සම්බුද්ධ ශාසනයට ශ්‍රී ලංකාවනි බෞද්ධ රටවලටත් බෞද්ධ ජනතාවටත් මහා සංඝරෝණටත් මේ නිවසටත් මේ භූමියටත් මේ දොස්තර මහත්මාලම් ප්‍රදාන සෑම දෙනාටත් දේව ආරක්ෂාව සලසා දෙත්වා චතු බෝධි ඥාන වලින් අමා මහ නිවන් සුව ලබත්වා කියා මෛත්‍රියෙන් පින් පමුණු. හිතවත් නැදහත් හිතවත් සෑම සත්‍යයන්වත් මෙම කොළඹ අගනුවර වැසියන්ටත් අවටගම් නගර ලංකාව දඹදිව මේ සක්වල සීළු සක්වල දස දිසා වාසී සමස්ත ලෝක සත්‍යයටත් මේ පින ලැබේවා. සීළු සත්‍යෝ නිදුක් වෙත්වා නිරෝග වෙත්වා සුවපත් වෙත්වා තෙරුවන් සරණ යෙත්වා නිවන් මඟ ගමන් කෙරෙත්වා ආරි සත්‍ය අවබෝධයෙන් සාන්ත නිවන් සුව ලබත්වා කියා මෛත්‍රියෙන් පින් පමුණු. තුන් සිත පහදවාගෙන බුදු සසුනේ චිර ජීවනයේ පතමින් සංඝරෝණට ආයු වර්ණ සැප බල ප්‍රඥා පිරිනමමින් ආශිර්වාද පෙරටුව සිදු කරගත් මේ කුසල් බැලින්
රත්නත්‍රානුභාව බලෙන් දිව්‍ය රාජ මණ්ඩලයේ රැකවරණයෙන් හා කල්යාණ මිත්‍රයන්ගේ ආශිර්වාද බලෙන් පින්වත් ගාමිණී ආටිගල දොස්තර මැතිතුමාණන්ටත් එම කල්යාණ ආටිගල මාතාවටත් රාජේම ධම්මික මහත්මයා විස්මී මහත්මිය දරු දෙපළහා දෙපාර්ශ්වයේම ඥාති මිත්‍රාදීන්ටත් මේ මෙල්බන් නුවර සිට පැමිණ සිටින පින්වත් සංජීත් හෙට්ටිආරච්චි දොස්තර මහත්මයා ඇතුළු පවුලේ සැමටත් දේශේකර මහත්මයලා හා මේ සහභාගී වූ සසුමාතුරු මවුරු දූ දරු ඥාති මිත්‍ර හැම දිනාටම සේවක සේවිකාදීන්ටත් මේ ආත්භාවයේදී තියෙන අසනීපකම් අපල උපද්දරව අතුරු අන්තරා නවග්‍රහ දෝෂ සතුරු කරදර මාරක බාධක සියල්ලම ඉරුදුටු අඳුරුසේ විහෙත විද්වාසනේ වී ਸਰව ආරක්ෂාව සැලසේවා. කබන පීවරක් ගානේ රත්නත්‍රේ සතු සූවිසි මහා ගුණේ අසීමිත ආරක්ෂා නිරතුරුව පිහිට වේවා. කුසල් අරමුණින් සමාධි සිතින් මෙත් සිතින් බුදුගුණ දෙලෙන් සමදා සැපෙන් නින්ද යාම සැපෙන් අවදි වේවා. නපුරු සිහින නොපෙනේවා. දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ මිනිස්යන්ගේ අමනුෂ්‍යයන්ගේ චිත්ත ප්‍රසාදේ ලැබේවා. දෙවියන්ගේ ආරක්ෂා නිරතුරුව පිහිට වේවා. රජුන්ගෙන් සරුන්ගෙන් සතුරුන්ගෙන් ගින්නෙන් ජලයෙන් වසවිසෙන් අවියාවුද වලින් මිනිස්යන්ගෙන් අමනුෂ්‍යයන්ගෙන් ත්‍රිසංගත සතුන්ගෙන් සීතලෙන් උණුසුමින් බඩගින්නෙන් පිපාසෙන් නැසි මදුරුවන්ගෙන් අව්‍යශ සුලං විසුකුරු සර්පාදීන්ගෙන් වාත පිතසම තුන්දසින් රාගද්වේෂ මෝහ දුපක්ලේශයෙන් උපපීලක උපච්ඡේදක කුසල විපාක වාරයකින්වත් බියක් ඇති ගැනීමක් අන්තරාවක් සන්ත්‍රාසයක් රෝමෝද්ගමනයක් ආපදාවක් හිංසාවක් පීඩාවක් ව්‍යසනයක් ඉපත සිහිනකින්වත් නොමවි ਸਰව ආරක්ෂාව සැලසේවා. කායික පීඩාදියක් නොවේ කායික මානසික සනසිල්ලේ දෙලව දිනුව නිවන් මඟ පාරමී ගුණ මුදුන්පත් වේවා. ගුණයෙන් නුවණින් ධනයෙන් දානෙන් යසසෙන් ඉසුරෙන් සැපතෙන් සම්පතෙන් ආයුෂෙන් වර්ණෙන් සැපෙන් බලෙන් ප්‍රඥාවෙන් ශ්‍රද්ධාවෙන් සීලයෙන් ශ්‍රුතෙන් ත්‍යාගයෙන් ඥානෙන් හිරියෙන් ඔත්තප්පෙන් බහුශ්‍රතාවෙන් පරාක්‍රම වීරියෙන් සති සමාධි ඥාන ගුණයන්ගෙන් දසපාරමිතාදී බෝසත් ගුණයන්ගෙන් පෙරපස මෝරණ සඳක්මෙන් දිනෙන් දින දියුණුවටපත් වේවා. කින්තාමානී කරට්නේකින් කල්පරුක්ෂයකින් භද්‍රගතයකින් මෙන්ද පූර්ණ චන්ද්‍රයාමෙන්ද සම්්‍යක් ප්‍රාර්ථනා පිරිතිරේ සාස්ත්‍රීක වේ සමෘද්ධිමත් වේවා. විංසත් සතවර්ෂාධික කාලයක් අතරක් නැර මේ බුදු සසුනේ පාරමී පුරා ගැනීමට තෙරුවන් සරණින් දීර්ඝායුෂ ලැබේවා. උදා වූ වර්ෂ කාලයේ තුලදී ගත වූ වර්ෂයට වඩා දාන සීල භාවනාදී කුසල සිදු කර ගනිමින් කායික මානසික පහසු වෙරණින් නිවන් මාර්ගය ගැනීමට සීල ආරක්ෂාව සැලසේවා. සසර වසනාතුරු භවයක් පාසා ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍ර සම්පත්‍ය ඇතුව නිවන් මාර්ග පාරමී පුරා සිල්වත් ගුණවත් නැනවත් බෝසත් දෙමව්පියන් සහෝදර සහෝදරියන් දූ දරුවන් නෑද හිත මිතුරන් සේවක සේවිකාවන් කැටුව සුවසේ පාරමී මුදුන් පමුණවාගෙන බුදුපසේ බුදුමහරහතුන් වහන්සේ නිවී සැනසී වදාළ සදාකාලික ශාන්ත ප්‍රණීත ලෝකෝත්තර අග්‍ර අමා මහ නිවන් සුව සාක්ෂාත් කර ගැනීම පිණිස මේ උදාර කුසල සම්භාරයේ හේතු වේවා වාසනාව වේවා කියා නිවන් සුව ප්‍රාර්ථනා කරමු. ධර්මානුශාසනා පැවැත්වූ දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ